වෙන පාඩමට ලියා ගන්න මාතෘකාව සම්භාවිතාව සම්භාවිතාව පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා අපි බලමු මේ සම්භාවිතාව පාඩම අපේ A level paper එකේ කොච්චර වැදගත්කමක් තියනවද කියන එක. ඒ කියන්නේ අපිට කොච්චර ලකුණු ප්‍රමාණයක් මේ පාඩමෙන් එකතු කරගන්න පුළුවන්ද කියන එක. කෙටි ප්‍රශ්නයක් පුතේ අනිවාර්යයෙන්ම එනවා. ඒ කොටස යටතේ කෙටි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ඕගොල්ලෝ දන්නවා කෙටි ප්‍රශ්නයක් කියන්නේ කොච්චරද? ලකුණු 25ක් එනවා. එක කෙටි ප්‍රශ්නයක් කියන්නේ. ඊට පස්සේ B කොටස යටතේ ගණන් භාගයක් එනවා. ගණන් භාගයක් කියන්නේ ආසන්නව ගත්තොත් ලකුණු 75ක් වගේනේ. එතකොට මේ B කොටස ලැබෙන ඉතුරු ගණන් භාගය තමයි සංඛ්‍යානය. සංඛ්‍යානෙන් ගණන් භාගයක් ලැබෙනවා. එහෙම තමයි එතන සම්පූර්ණ ගණන සෙට් වෙන්නේ. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම සම්භාවිතාව පාඩම සැලකුවොත් ලකුණු කොච්චරක් තියෙනවද? ලකුණු 100ක ප්‍රමාණයක් සෙට් වෙනවා. හොඳේ. ලකුණු 100ක ප්‍රමාණයක් සෙට් වෙනවා. ඉස්සෙල්ලාම අපි මේක ලියාගෙන ඉමුද පොඩ්ඩක්. මේක ලියන්න. සම්භාවිතාව ඒකකයේ යටතේ සම්භාවිතාව ඒකකයේ යටතේ පහත දැක්වෙන ලකුණු ප්‍රමාණය ඔබට ආසන්න වශයෙන් ආවරණය කරගත හැකිය. බුදේ මේ ටික ලියා ගන්න ටක් ගාලා A කොටස කියලා දාන්න එක කෙටි ප්‍රශ්නයයි ලකුණු 25යි. B කොටස කියලා දාන්න ගණන් භාගයයි ලකුණු 75යි. ඔක්කොම ලකුණු 100යි. පැහැදිලිද වැඩේ එතකොට? දැන් මම කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද මේ සම්භාවිතාව කියන්නේ? සම්භාවිතාව කියලා ඔයගොල්ලෝ ඕලල් පන්තිදී දෙයක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි සම්භාවිතාව කියන්නේ මොකක්ද කියන අදහස ඉස්සෙල්ලාම ගමු. මම මෙන්න මෙහෙම දෙයක් වඩ විස්තර කරනවා. දැන් අපේ බර මයින්නවනේ. අපේ බර මයින්නකොට තියෙන ඒකකයක් කිලෝග්‍රෑම් කියලා අපිට බර මයින්න පුළුවන්. ඊට පස්සේ අපේ උස මැන්නොත් උස අඩි 5යි අඟල් 2යි නේද? සැමුවෙල් සර් වගේ නම් අඩි 6යි අඟල් 6යි ඒ වගේ එහෙම කියත හැකිනේ. එහෙම කියන්න පුළුවන්. අඩි වලින් එහෙම ඒකක. අපේ හිතට නැගෙන සිතුවිලි තියෙන්නේ. අපිට දැනෙන සිතුවිලි. අන්නේ සිතුවිලි මනින ගණිතේ ඉදිරිපත් කළ දින මිනුම් දන්න තමයි සම්භාවිතාව කියන්නේ. එහෙනම් මොකද්ද සම්භාවිතාව කියන්නේ? අපේ හිතට දැනෙන සිතුවිලි මනින ගණිතේ මිනුම් දන්න. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? දැන් අපි හිතන්නේ මෙහෙම. අද වැස්ස නිසා හෙට වහීද දන්නේ නැහැ. ඒ අපි හිතන දෙයක්නේ. පැහැදිලිද? අන්න ඒ වගේ එකක් වෙන සම්භාවිතාව අපි හොයන්නේ පොඩි කාලේ. එතකොට අපි හිතන්නේ මෙන්න මෙහෙම. අද වහීද දන්නේ අපි හිතන දේවල්. අද වහීද දන්නේ නැහැ. ඒ නිසා කුඩයක් ගෙනියන්න ඕනද? අන්න ඒ වගේ සිතුවිලි එන්නේ. යාළුවෙක් අපි හම්බ වෙන්න යනවා. එහෙම යාළුවෙක් හම්බ වෙන්න යනකොට එයා ගෙදර ඉඳීද නැද්ද දන්නේ නැහැ. අන්න එහෙම සිතුවිලි තියෙන්නේ. අන්නේ සිතුවිලි මනින ගණිතයේ මිනුම් දණ්ඩ තමයි මේ සම්භාවිතාව කියලා කියන්නේ. එහෙනම් ලියන්න මෙහෙම යටින් තරුවක් දාලා ගණිතයේදී අපගේ සිතුවිලි මනින සරල මිනුම් දණ්ඩක් ලෙස සම්භාවිතාව
හඳුන්වා දිය හැකිය. සම්භාවිතාව හඳුන්වා දිය හැකිය. සම්භාවිතාව හඳුන්වා දිය හැකිය. එව්වද? එහෙනම් දාගන්න අනුමාත්‍රිකාවක් සම්භාවිතාව සඳහා කුලක වාදය කියලා ලියන්නකෝ. සම්භාවිතාව සඳහා කුලක වාදය. සම්භාවිතාව සඳහා කුලක වාදය. පුතේ මේ බලන්න. මම මෙතන මාතෘකාව ලිව්වේ සම්භාවිතාව සඳහා කුලක වාදය. ඒතර මෙතන මගේ අරමුණක් නැහැ කුලක සම්පූර්ණයෙන් කියා දෙන්න. හැබැයි සම්භාවිතාව පාඩම ඉගෙන ගන්නව නම් කුලක පිළිබඳව අත්‍යවශ්‍ය කරුණු ටිකක නිවැරදි අවබෝධයක් තියෙන්න ඕන. සම්භාවිතාව පාඩම හරියට ගොඩ දා ගන්නව නම් කුලක සම්බන්ධව අත්‍යවශ්‍ය කරුණු ටිකක් නිවැරදිව දැනගෙන ඉන්න ඕන. ඒ නිසා සම්භාවිතාව ගණන් හදන්න කලින් කුලක සම්බන්ධව අවශ්‍ය වෙන වැදගත් කරුණු ටිකක් තමයි මේ මාතෘකාවේ මුලින්ම පැහැදිලි කරන්නේ. මේ සම්භාවිතාව කියන්නේ මෙහෙම එකක්. ඔළුවෙන් කරන්න ඕන පාඩමක්. අර අපි ඉගෙන ගන්න සාපේක්ෂ ත්වරණය වගේ නිකන් එහෙට මෙහෙට f සමාන m මේ දාලා ගණන් හදන්නේ. ඒ වගේ නෙමෙයි. ප්‍රවේග කාල ප්‍රස්ථාර කිව්වොත් මොකක්ද? බෑවුමේ tan අගය ලියනවා, වර්ගඵලය ලියනවා. ඒ සමීකරණ සමගාමී විදිහට විසඳලා ගණන් හදනවා. ඇත්තට මැත්ස් වල ඇප්ලයිඩ් වල අනිත් පාඩම් ගත්තොත් යාන්ත්‍රිකයි වගේ. මේ සම්භාවිතාව සහ සංඛ්‍යානය කියන්නේ ඔළුවෙන් දෙන්න ඕන ගේම් එකක් තියෙනවා. ඔළුව වැඩ කරන්න ඕන. සම්භාවිතාවයි සංඛ්‍යානයට සාපේක්ෂව අනිත් පාඩම් මම දකිනවා ඒව ගේමක් නෑ. වෘත්ත චලිතය ගත්තත් මොකද වෙන්නේ? නේද? තිරස් වෘත්ත චලිතය කියන්නේ මොකද්ද? සිරස් සමතුලිතතාව සැලකුවා. කේන්ද්‍ර දෙසට f සමාන m මේ දැම්මා. ඔය සමගාමී සමීකරණ ඊට පස්සේ විසඳන්න. ඒ වගේ පාඩම් අපිට එහෙම සාරාංශ කරලා බලන්න පුළුවන්. බල පද්ධති පාඩම් කියන්නේ මොනවද? බල විභේදන ගන්නවා, ගූර්ණ ගන්නවා, සමීකරණ විසඳනවනේ. හැබැයි මේ සම්භාවිතාව සහ සංඛ්‍යාන ඉගෙන ගන්නකොට එහෙම බෑ. මේකට ඔළුව වැඩ කරන්න ඕන. මේකට ඔළුව වැඩ කරන්න ඕන නිසා තමයි මේ සම්භාවිතාව සංඛ්‍යාන කියන පාඩම් දෙක සාමාන්‍යයෙන් ළමයිතුත් ආස නැහැ. ගොඩක් සර්ලත් ආස නැහැ. පැහැදිලිද? ළමයිතුත් ආස නැහැ, ගොඩක් සර්ලත් ආස නැහැ. හැබැයි මේ සම්භාවිතාව සංඛ්‍යාන කියන පාඩම් දෙක මම කැම්පස් එකේ අවුරුදු 3ක් ඉගෙනගෙන තියෙනවා. එක විෂයක් විදියට. මම ස්ටැට් කියන එක කරා කැම්පස් එකේ. එහෙම ස්ටැට් විෂයක් විදියට කරපු රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නේ ගුරුවරු දෙන්නයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න ගුරුවරු දෙන්නයි. මම නිහතමානීව මතක් කරන දාරත්න සර් සහ මම විතරයි. කම්බයින් මැත්ස් ගන්න දාරත්න සර් සහ මම විතරයි ඉන්නේ. ස්ටැට් ඉගෙන ගත්ත කැම්පස් එකේ අවුරුදු 3ක්ම මම විෂයක් විදියට වෙනම අරගෙන සංඛ්‍යාන සම්භාවිතාව සංකරණ සංයෝජන කෙලවරටම හදාරලා තියෙනවා. ඒ නිසා මේ මගේ තියෙන අත්දැකීම සහ මගේ තියෙන මේ පාඩමේ පෙළගැස්ම මගින් එන ටිකේ දැනුම ටික සරලව මේක හදාගෙන ගේමක් නැතුව ඔය සම්භාවිතාව සංඛ්‍යාන ගොඩ දා ගන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ඕගොල්ලන්ට. ඒ නිසා මම තියරි ටික පැහැදිලි කරනවා. මොකද ඒ තියරි පදනම හරියට වැටුනේ නැත්නම් තනියෙන් හිතලා නිර්මාණශීලී වෙලා ගණන් හදන්න බැරි වෙනවා. ඒ නිසා මේ පාඩමේදී නැවත මම කියන්නේ මේ තියරි ටික හොඳට අහගෙන ඉන්න, බලා ගන්න, තේරුම් කරගන්න. ඊට පස්සේ ඒකත් එක්ක ගණන් හදන්න යන්න ඕන. ඒකයි වෙන්න ඕන වැඩේ. දැන් මේ සම්භාවිතාව සඳහා කුලක වාදයේදී මාතෘකාව ලියවද ඔයගොල්ලෝ? සම්භාවිතාව සඳහා කුලක වාදය ලියාගත්තද? ලියන්න. ඊට පස්සේ කුලකයේ අර්ථ දැක්වීම. කුලකයේ අර්ථ දැක්වීම. කුලකයේ අර්ථ දැක්වීම. කුලකයේ අර්ථ දැක්වීම. ලියන විස්තරයක් මෙහෙම. නිසි ලෙස අර්ථ දක්වන ලද
නිසි ලෙස අර්ථ දක්වන ලද ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස අර්ථ දැක්වේ. කුලකයක් ලෙස අර්ථ දැක්වේ. කුලකයක් ලෙස අර්ථ දැක්වේ. අපි උදාහරණ ටිකක් බලමු. මම මෙන්න මෙහෙම උදාහරණයක් වඩ පෙන්නනවා. කැපිටල් A කියලා කුලකයක් ලියනවා. 1ත් 5ත් අතර නිකිල කුලකය. 1ත් 5ත් අතර නිකිල කුලකය. එතකොට 1යි 5යි අතර නිකිල කුලකය ගත්තොත් මම ලියනවා 2 3 4 කියලා. එතකොට 1ත් 5ත් අතර ගිහම 1 අයිති නැහැ 5 අයිති නැහැ. එතකොට බලන්න මේ නිසි ලෙස අර්ථ දක්වන ලද ද්‍රව්‍ය සමූහයක්. යම් කිසි නීතියකට යටත් වෙලා ඒකට අදාළව ද්‍රව්‍ය සමූහයක් අපි හොයා ගන්නවා. ඒ වගේ එකට කියන මොකක් කියලාද? කුලකයක් කියන එක. එන උදාහරණ කියලා දාලා මෙන්න මේක ලියාගන්න. උදාහරණ 1 පළවෙනි උදාහරණ ලියා ගන්නවම එකත් පහත් අතර නිකිල කුලකය. ලියුව නේද? ඊට පස්සේ දෙවෙනි උදාහරණෙදී මම කියනවා මම B කියලා ගන්නම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. දැන් මම පොඩි සටහනක් දානවා මෙන්න මෙහෙම. ඔයාලට මතකද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා? මේ බලන්න ප්‍රථමක සංඛ්‍යා සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි සංඛ්‍යාවලට අපි කියන මොකක් කියලාද? ප්‍රථමක සංඛ්‍යා. සාධක දෙකක ගුණිතයක් විදියට පමණක් ලියන්න පුළුවන් සංඛ්‍යාවලට කියනවා ප්‍රථමක සංඛ්‍යා. දැන් ඔන්න බලන්නකෝ. 1 කියන්නේ ප්‍රථමකයක්ද? නෑ නේද? ඇයි? 1 කියන එක කෙනා සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න බෑනේ මේ එකම සාධකෙන් එන්නේ. ඒතකොට 1 කියන්නේ ප්‍රථමකයක් නෙමෙයි. 1 ප්‍රථමකයක් නෙවෙයි. ඊට පස්සේ 2 කියලා ගත්තොත් දෙවරක් 1. සාධක දෙකක් අතර ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. ඒ නිසා මෙයා ප්‍රථමකයක් වෙනවා. තව ගමු 3. 3 වරක් 1 ප්‍රථමකයක්. පැහැදිලිද? ප්‍රථමකයක් වෙනවා. ඊට පස්සේ 4 ගත්තොත් දෙවරක් 2 ලියන්න පුළුවන්. මේක ප්‍රථමකයක් වෙනවද? නෑ. තව ඕන අපිට ලියද හැකි මෙහෙම. 4 වරක් 1 හරියන්නේ නෑනේ. සාධක දෙකක් අතර ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් පමණක් සංඛ්‍යානේ. ඒතකොට මේක ප්‍රථමකයක් වෙන්නේත් නෑ. ඊට පස්සේ 5 ප්‍රථමකයක් වෙනවා. 5 වරක් 1 වෙන ලියන්න පුළුවන් විදි නෑනේ. එහෙනම් ප්‍රථමක සංඛ්‍යා ගැන මූලික පැහැදිලි කිරීමක් එක මතක් වුණාද? ඒක මම නෝට් එකට දෙන්නම්. එහෙනම් අපිට ලියද හැකි මේ විදිහට මෙයාගේ අවයව ටික කියන්න. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. එක ප්‍රථමකයක් නෙමෙයි නම් දෙකෙන් පටන් ගන්න පුළුවන්. අපි ලියනවා මෙහෙම 2 3 4 ලියන්න බෑනේ. 5 6 ලියන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ 7 8 ලියන්නත් බෑ. 9 ලියන්නත් බෑ. ඔහම ලියා ගන්න පුළුවන්. ඒතර මේක තමයි කුලකය වෙන්නේ. අවයව ටික අපිට ඔහම දාන්න පුළුවන්. එන උදාහරණ 2 කියලා දාලා මේක ලියා ගන්න. මේ සටහනත් මේක දාගන්න. ඒකට අදාළව මම විස්තරය දෙන්නම්. අවශ්‍යයි නෝට් එකක් දාගන්න. ඔය හිටපු ගමන් ප්‍රථමක සංඛ්‍යාව ඔයගලන්ට අමතක වෙනවා.
ලිව්වද? එහෙනම් මෙතෙන්ට ලියන්න මෙහෙම තරුවක් දාලා මේ නෝට් එකට අදාළව ලියන්න ගානට අදාළව තරුවක් දාලා ලියන්න. ප්‍රථමක සංඛ්‍යා යනු සාධක දෙකක පමණක් ගුණිතයක් ලෙස ලිවිය හැකි සංඛ්‍යාවේ සාධක දෙකක පමණක් ගුණිතයක් ලෙස ලිවිය හැකි සංඛ්‍යාවේ ලිව්වද? ආලියන් ඊට පස්සේ චූටි අනුමාත්‍රකාවක් කුලකයක අවයව මේ බලන්න මේක මම මෙහෙම පොඩි කුලකයක් ගන්නවා කැපිටල් A කියලා 1 2 3 4 5 මේ දිනේ මොකක් හරි කුලකයක් මෙන්න මේ කුලකයේ සමාජිකයෝ ඉන්නවනේ එක කියන්නේ මේ කුලකේ එක සමාජිකයෙක් නේ දෙක කියන්නේ සමාජිකයෙක් එහෙනම් මේ සමාජිකයෙකුට අපි කියනවා කුලකේ අවයවයක් කියලා එහෙනම් මොකක් හරි කුලකයක් ගත්තාම ඒකේ සමාජිකයෙකුට අපි කියනවා මොකක් කියලාද කුලකයක අවයවයක් කියලා එතකොට අපි ලියන මෙන්න මෙහෙම දෙක කියන එක කියන අවයවයක් කැපිටල් A කුලකේ දොර අපිට ඔක කෙටියෙන් සංකේත වලින් ලියත හැකි මෙහෙම දෙක අවයවයක් වෙනවා කැපිටල් A වල. ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේම ලියත හැකි හතර අවයවයක් වෙනවා කැපිටල් A වල. දැන් මම තව එකක් ගත්තොත් මෙහෙම 10 කියන එක කෙනා ගත්තොත් මම ලියනවා 10 අවයවයක් කැපිටල් A ගේ. ඔයා පිළිගන්නවද? නෑනේ. 10 මේකට අයිති නෑනේ. ඒ නිසා අවයවයක් වෙන්නේ නැත්නම් අපි මෙහෙම ඉරකින් මේක කපලා දානවා. එහෙනම් මට මෙතන පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ කුලකයක අවයවයක් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් ලියන්න මෙහෙම මාතෘකාව ලියලා ලියන්න මෙහෙම විස්තරේ. කිසියම් කුලකයක සමාජිකයින් එහි අවයව ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් ඔයා ඩක් ගාලා උදාහරණ කියලා දාලා මේ කුලකේ ලියලා මේ ටික ලියාගන්න ඩක් ගාලා ලිව්වද? දැන් ඔන්න අහගන්න. දැන් අපි මෙතන ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ මේ කුලක ಜಾති ටිකක් තියෙනවා. අන්නේ කුලක ಜಾති ටික මොනවාද කියලා අපි පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මේක මේ ටික ඔයගොල්ලෝ දන්න දේවල් ටිකක්. නමුත් ඒ ටික මතක් කරලා සාරාංශය අරගෙන ඕන ගණන් වලට යන්න. මම මෙහෙම ලියනවා. අභිශූන්‍ය කුලකය. පුතේ අභිශූන්‍ය කුලකය කියලා ගත්තොත් මේ දින සංකේතය මේ සංගල වරහන් ඇතුලේ මුකුත් නැහැ. එහෙම නැත්නම් මේ 5 කියන සංකේත දානවා. අභිශූන්‍ය කුලකය සඳහා. ඒතර ඔයා අහුවොත් මොකක්ද මේ අභිශූන්‍ය ಕುಲකය කියන්නේ කියලා මම කියන්නේ මෙහෙම දෙයක්. කිසියම් කුලකයක අවයව කිසිවක් නොමැතිනම් ඒ කියන්නේ කිසියම් කුලකයක අවයව කිසිවක් තියෙන්න බෑ. දැන් සමහර ළමයි හිතනවා මෙන්න මෙහෙම.
කැපිටල් A කුලකයේ ගත්තොත් මෙතන බිඳුව කියලා දැම්මොත් අවයව නැහැ කියලා. නෑ. බිඳුව කියලා මේකේ අවයවයක් එතකොට තියෙනවා. එතකොට මේක අභිශූන්‍ය කුලකයක් වෙන්නේ නැහැ. එන අභිශූන්‍ය කුලකයක් කියන්නේ මොකක් හරි කුලකයක් ගත්තට පස්සේ ඒකේ අවයව මුකුත් නැති වෙන්න ඕන මේ. එතකොට තමයි මේක අභිශූන්‍ය කුලකයේ බවට පත් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ලියා ගන්න මාතෘකාව අභිශූන්‍ය කුලකයේ සංකේත දෙක දාගන්න. සංකේත ටික දාගන්න. සංකේත ටික දාගන්න. ලියන විස්තරේ යටින් විස්තරේ ලියන්න. කිසියම් කුලකයක අවයව කිසිවක් නොමැති නම් ඒ අභිශූන්‍ය කුලකයක් ලෙස ඒ අභිශූන්‍ය කුලකයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. අවබෝධයි නේද? එන යමුද ඊළඟ මාතෘකාවට. එන්න ඊළඟ මාතෘකාව ලියන්න පුතේ මාතෘකාව උපකුලක මේකේ සංකේතය තමයි මේ තියෙන්නේ. උපකුලක වල සංකේතය. උපකුලක මෙන්න මෙහෙම දෙයක් උපකුලක කියලා කියන්නේ. මම ගන්නවා කැපිටල් A කියලා කුලකයක් මෙහෙම ලියනවා. A B C D E කියලා අවයව ටිකක් දාලා ඔහම ලියනවා. කැපිටල් A කුලකය. B කියලා කුලකයක් ලියනවා. මෙයාගේ පොඩි පැටියෙක් මෙන්න මෙහෙම. B කියලා කුලකයක් ලිව්වා. එතකොට ඔයා බලන්න B කුලකයේ තියෙන හැම අවයවයක්ම A කුලකේ අඩංගු වෙනවනේ. B කුලකයේ තියෙන හැම අවයවයක්ම A කුලකේ අඩංගු වෙනවා. අන්න එතකොට අපි කියනවා B කියන එක්කෙනා උපකුලකයක් වෙනවා කාගේද? කැපිටල් A ගේ. ඒ පොඩි එක්කෙනා අර ලොකු එක්කෙනාගේ උපකුලකයක් වෙනවා කියලා කියනවා. ඒතකොට උපකුලකයක් අපිට ඔහොම හදා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් උපකුලකයේ අර්ථ දැක්වීම මොකද්ද? කිසියම් කුලකයක තියෙන අවයව සියල්ල දැන් අපි හිතමු B කුලකය කියලා. B කුලකයේ තියෙන අවයව සියල්ල A කුලකයේ අඩංගු වෙනවා නම් අපි කියනවා B කුලකය A කුලකේ උපකුලකයක් කියලා කියනවා. ලියන්න මෙන්න මෙහෙම ලියන්න. කැපිටල් B කුලකේ සියලු අවයව කැපිටල් B කුලකේ සියලු අවයව කැපිටල් B කුලකයේ සියලු අවයව කැපිටල් A කුලකයේ තුල අඩංගු වේ නම් කැපිටල් A කුලකයේ තුල අඩංගු වේ නම් කැපිටල් B anu කැපිටල් A හි උපකුලකයක් ලෙස කැපිටල් A හි උපකුලකයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. එන උදාහරණ කියලා දාලා මේ ටික ලියාගන්න. කැපිටල් A ලියන්න ඊට පස්සේ B ලියන්න. B උපකුලකයක් A කියලා සංකේත වලින් ලියාගන්න ටක් ගාලා. ලිව්වද? මෙන්න මේ උදාහරණය ඊට වඩා චුට්ටක් මම වෙනස් කරනවා මෙහෙම. මේ බලන්න. කැපිටල් A කියලා කුලකයක් ගන්නවා 1 2 3 4 කියලා දාලා.
B කියලා කුලකයක් ගන්නවා. ඒත් 1 2 3 4. අවබෝධයිද? මේ බලන්න මම මෙහෙම කිව්වොත් ඔයා පිළිගන්නව නේද? A කුලකයේ තියෙන හැම අවයවයක්ම B කුලකේ ඉන්නව නේද? ඔව්ද? A කුලකේ ඉන්න හැම අවයවයක්ම B ගේ ඉන්නවා. එහෙනම් මම කියනවා A උපකුලකයක් B ගේ. නේද? ඊට පස්සේ ඕකේ අනිත් පැත්තත් හරියනව නේද? B කුලකේ ඉන්න හැම අවයවයක්ම A ගේ අඩංගු වෙනවා. ඒ නිසා මම කියනවා B කියන එක්කෙනා උපකුලකයක් වෙනවා කාගේද? A ගේ. එහෙනම් මෙතන විශේෂ සිද්ධියක් වෙනවා. A උපකුලකයක් B වෙනවා, B උපකුලකයක් A වෙනවා. අන්න එතකොට අපි කියනවා මේ කුලක දෙක සමානයි. මේ උපකුලක දෙක මොකක් වෙනවද? මේ කුලක දෙක සමාන වෙනවා. එහෙනම් මම කියනවා 1 සහ 2ට අනුව 1 සහ 2ට අනුව A උපකුලකයක් B සහ B උපකුලකයක් A නිසා අපි කියනවා A සමානයි B වෙනවා කියලා. ඒ කියන්නේ සමකුලක බවට පත් වෙනවා. එහෙනම් උදාහරණ දෙක කියලා දාලා මේ ටික කොහොම ලියන්නකෝ? පැහැදිලිව ලියාගන්න. ඉක්මනට ලියන්න. ලියලා ඉවරයිද? එහෙනම් මේක පොඩ්ඩක් ලියමුද මෙහෙම කෙටියෙන්. මෙතන දරුවක් දාලා ලියන්න. A උපකුලකයක් B සහ A උපකුලකයක් B සහ B උපකුලකයක් A වන විට A සහ B අනු සමකුලක ලෙස හැඳින්වේ. සමකුලක ලෙස හැඳින්වේ. සමකුලක ලෙස හැඳින්වේ. සමකුලක ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? එහෙනම් දැන් විශේෂ සටහනක් දෙන්න මෙන්න මෙහෙම. මේක අපි දාගමු ස්පෙෂල් නෝට් කියලා. ස්පෙෂල් නෝට්. මෙන්න හොඳට අහගන්න මෙන්න මේ කාරණාව. කැපිටල් A කියලා කුලකයක් ගන්නවා. AB. මට ඕන පුතේ මෙයාගේ උපකුලක සංඛ්‍යාව හොයාගන්න. මෙයාගේ උපකුලක සංඛ්‍යාව හොයාගන්න ඕන වෙනවා. මම ලියනවා මෙහෙම ප්‍රශ්නයක් කුලකයේ උපකුලක ගණන සොයා උපකුලක ගණන සොයා එලියා දක්වන්න. ඒ කියන්නේ උපකුලක ගණන හොයන්නත් ඕන. ඒ උපකුලක මොනවාද කියලා ලියලා පෙන්නන්නත් ඕන. මම ඔන්නෝම උදාහරණයක් ගන්නවා පොඩි. දැන් මෙයාගේ උපකුලක ලියන්න ගත්තට පස්සේ පළවෙනි එක A1 කියලා හිතන්නකෝ. මේකෙන් එක සමාජිකයෙක් අරගෙන ලියනවා. A අකුර විතරක්. ඔන්න උපකුලක කියන්නේ එතකොට. නේද? මෙයාගේ හැම අවයවයක්ම උඩ තියෙන කුලකයට අයිතියි. එතකොට මේක උපකුලකයක් වෙනවා. ඊට පස්සේ තව උපකුලකයක් ලියනවා B කියන අවයවය විතරක් අරගෙන. ඔහම ගත්තා. ඊට පස්සේ මේ සමාජික දෙන්නම ගන්නවා.
මේ සමාජික දෙන්නම ගන්නවා මෙතෙන්ට. ඒ කියන්නේ මේ ප්‍රධාන කුලකය නැවත උපකුලකයක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟ එක තව එකක් එනවා. අභිශූන්‍ය කුලකය. ඒ නිසා තේරුම් කරගන්න මෙයාගේ උපකුලක ලියන්න කිව්වොත් A විතරක් ගන්න පුළුවන්, B විතරක් ගන්න පුළුවන්. A B කියන අවයව දෙක. ඒ කියන්නේ ප්‍රධාන කුලකය නැවත සැරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අභිශූන්‍ය කුලකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔක්කොම උපකුලක කීයක් ආවද? 4ක් ආවනේ. ඔය උපකුලක ගන්න හොයන සූත්‍රයක් තියෙනවා. මේ බලන්න මේ සූත්‍රය. උපකුලක ගණන. අපි කැපිටල් N කියලා හිතමුකෝ. ඔය කැපිටල් N හොයන්න පුළුවන් දෙකේ සිම්පල් N වෙනි බලය. මෙන්න මේ සූත්‍රයෙන්. දොර කැපිටල් N කියන්නේ කවුද? උපකුලක සංඛ්‍යාව. දොර මෙතන ප්‍රශ්නයක් එනවා සිම්පල් N. සිම්පල් N වෙනුවට ගන්නේ දී ඇති කුලකයේ අවයව ගණන. අවයව ගණන. දැන් අපි සුළු කරලා බලමුද? එහෙනම් මේ බලන්න. කැපිටල් N සමානයි දෙකේ පුතේ අවයව කීයක් තියෙනවද මේකේ? අවයව කොච්චරක් තියෙනවද මේ ප්‍රධාන කුලකයේ අවයව? අපිට දීලා තියෙන ප්‍රධාන කුලකේ මේකනේ. ඒතර මේකේ අවයව දෙකයිනේ තියෙන්නේ. ඒතර දෙකේ දෙවෙනි බලයෙන් නෙමෙයි. 4යි. ඒතර මේ 4 දෙනා තමයි මෙතන සෙට් උනේ. මේ 4 දෙනා තමයි මේ ඉන්නේ 1 2 ප්‍රධාන කුලකේ නැවත ගන්න වෙනවා, අභිශූන්‍ය කුලකේ ගන්න වෙනවා. පැහැදිලි? එහෙනම් ලියන්න මෙහෙම ස්පෙෂල් නෝට් එකේ අරදී කිසියම් කුලකයක් ලබා දී ඇති විට එම කුලකයට අදාළව උපකුලක ගණන සෙවීම සහ ඒවා ලියා දක්වන ආකාරය පහත පරිදි අධ්‍යයනය කරමු. එහෙනම් ඕගොල්ලෝ මේ ටික ලියා ගන්න. උදාහරණ දාලා මේ ටික සටහන් කරගන්න. මේ මම ප්‍රශ්න ලියලා තියෙන්නේ මුලින්ම උපකුලක ගණන සොයා ඊට පස්සේ කුලක ලියා දක්වන්න. හැබැයි මම කරේ ඒකේ අනිත් පැත්තද. ඒක ගණන් ගන්න එපා. උපකුලක ගන්න හොයන මේ සූත්‍රයෙන් 4යි කියලා එනවනේ. ඒ 4 තමයි මේ පෙන්වන්නේ. ලියුවද එහෙනම්? එහෙනම් ඊට පස්සේ චූටි අනුමාත්‍රිකාව දාගන්න නියම උපකුලක. නියම උපකුලක මෙන්න සංකේතය. අර ඉස්සෙල්ලා වගේ ඉරක් නෑ හොඳේ. යටින් ඉරක් ගැහුවේ නෑ. උපකුලකවල දිත්තේ කොහොමද මේ? මේ වගේ ඉරක් ගැහුවා නේද? ඒක නෑ.
නියම උපකුලවලදී මේ බලන්න දැන් මම සුපුරුදු විදියට ගන්නවා කලින් උදාහරණයක් ගන්නවා කැපිටල් A කියලා ගමු A, B කුලකය ගනිමු. දැන් මෙයාගේ උපකුලක ලියනවා මම. මේකේ උපකුලක ලියනකොට ඒ කියන්නේ මෙයාගේ පැටවු ටික ලියනකොට මෙහෙම ලියනවා. A1 A විතරයි. ඊට පස්සේ දෙවනි උපකුලකය මේ A2 B කියන අවයව විතරයි. ඊළඟට A3 කියලා මම මෙතන දානවා අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. ඊට පස්සේ මම මෙන්න මෙයාවත් ලියනවා. මේ ප්‍රධාන කුලකය නැවත පාවිච්චි කරන්න පුළුවන් නේ. ඔහොම ලියා ගන්නවා. හැබැයි පුතේ නියම උපකුලක කියන්නේ මොනවද දන්නවද? මේ ලියලා තියෙන ඔක්කොම කුලකනේ උපකුලකනේ. මේ අර ප්‍රධාන එක්කෙනාව නැවත පාවිච්චි කරනවානේ. මේක අත්හරින්න ඕන. මේක අත්හැරියට පස්සේ මේ තුන් දෙනා ඉන්නේ. මේගොල්ලෝ කවුද? නියම උපකුලක. ඒ කියන්නේ කිසියම් කුලකයකට අදාළ උපකුලක ලියනකොට ප්‍රධාන කුලකය නැවත ලියන්නේ නැත්තම් ඒක අත්හැරියාම ඉතුරු කුලක වලට කියනවා මොකක් කියලාද? නියම උපකුලක කියලා. එහෙනම් නියම උපකුලක කියලා දාලා මාතෘකාව මෙහෙම ලියන්න අර්ථ දැක්වීම කිසියම් කුලකයකට අදාළව කිසියම් කුලකයකට අදාළව කිසියම් කුලකයකට අදාළව උපකුලක ලියන විටදී උපකුලක ලියන විටදී උපකුලක ලියන විටදී ප්‍රධාන කුලකයේ හැර ප්‍රධාන කුලකයේ හැර අනිකුත් උපකුලකවලට නියම උපකුලකයයි කියනු ලැබේ. නියම උපකුලකයයි කියනු ලැබේ. නියම උපකුලකයයි කියනු ලැබේ. පුතේ මේ උදාහරණ ලියන්න ඕන ඕගොල්ලෝ. හැබැයි දැන් A4 කියන එක නා නියම උපකුලකයක් උන්නේ නැහනේ. ඒතර මම යට තියනවා මෙහෙම. A4 කැපිටල් A ගේ නියම උපකුලකයක්ද? නෑ නේද? එහෙනම් නියම උපකුලකයක් නෙවෙයි කියලා දාගන්න විශේෂයෙන් ඒක දාගන්න. ඔය ටික ලියා ගන්න. ඔය උදාහරණයෙන් ඔයා තේරුම් කරගන්න ඕන නියම උපකුලක කියන්නේ මොනවද කියන එක. එවද ඊට පස්සේ පරිමිත කුලක ලියන මාතෘකාව පරිමිත කුලක මේ බලන්න චූටි උදාහරණයක් කැපිටල් A කියලා කුලකයක් ගන්නවා A B C D මේ පරිමිත කුලකයක් කියන්නේ මොකක්ද දන්නවද? මොකක් හරි කුලකයක අවයව සංඛ්‍යාව ගණන් කරලා ඉවර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ සීමා සහිත අවයව ප්‍රමාණයක් තියෙනවා නම් අපි කියන මොන කුලකයක්ද? පරිමිත කුලකයක් කියලා. අලියන්නේ මෙහෙම කිසියම් කුලකයක අවයව සංඛ්‍යාව
කිසියම් කුලකයක අවයව සංඛ්‍යාව සීමා සහිත ප්‍රමාණයක් පවතී නම් සීමා සහිත ප්‍රමාණයක් පවතී නම් සීමා සහිත ප්‍රමාණයක් පවතී නම් එය පරිමිත කුලකයක් ලෙස එය පරිමිත කුලකයක් ලෙස එය පරිමිත කුලකයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. එය පරිමිත කුලකයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. පුතේ උදාහරණ කියලා දාලා මේක ලියා ගන්නකෝ. මේක ලියලා ඉවර කරන්න ටක් ගාලා. පොඩි උදාහරණයක් දාගන්න. ලිව්වද? යමු දෙන ඊළඟ මාතෘකාවට. ලියන්න. අපරිමිත කුලකය. අපරිමිත කුලකය. මේ බලන්නකෝ මොකක් හරි කුලකයක අවයව සංඛ්‍යාව අපිට ගණන් කරලා ඉවර කරගන්න බැරි නම් සීමා සහිත නොවේ නම් අපි කියනවා මොකක් කියලාද? අපරිමිත කුලකයක්. දැන් මේ බලන අහසේ තරු කිව්වොත් අපිට ඉවර කරගන්න බෑනේ වැඩි. ඒ නිසා ලියන්න මෙහෙම කිසියම් කුලකයක අවයව සංඛ්‍යාව සීමා සහිත නොවේ නම් ඒ අපරිමිත කුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. ඒ අපරිමිත කුලකයක් ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ කියලා මේක දාගන්න පුතේ. මේක ලියා ගන්න ඩක් ගාලා. ඉවරයිද? ආලියන් ඊට පස්සේ මාතෘකාව සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය. පුතේ සර්වත්‍ර කුලකයේ සංකේත දෙකක් අපි බහුලව පාවිච්චි කරන S අකුර එහෙම නැත්නම් ඔමේගා. S අකුර පාවිච්චි කරනවා එහෙම නැත්නම් ඔමේගා පාවිච්චි කරනවා. මේ බලන්න සර්වත්‍ර කුලකය කියන්නේ මොකක්ද කියන එක මේ උදාහරණයෙන් ඔයා තේරුම් ගන්න ඕන. මම කැපිටල් A කියලා කුලකයක් ගන්නවා 1 2 3. B කියලා කුලකයක් ලියනවා 4 5. ඊට පස්සේ මේ ඔමේගා ලියනවා 1 2 3 4 5 6 7 කියලා. මේ සර්වත්‍ර කුලකයක් කියන්නේ මොකක්ද දන්නවද? මේ සර්වත්‍ර කුලකයක් කියන්නේ සියලු අවයව අඩංගු කුලකයට. දැන් බලන්න මේක මේ මම සර්වත්‍ර කුලකයක් මෙහෙම ලියලා තියෙනවා. මෙයාගේ ඇතුලේ A ගේ අවයව සියල්ල අඩංගු වෙනව නේද? ඒතර B ගේ අවයවයන් සියල්ල අඩංගු වෙනව නේද? තව වැඩිපුරක් තියෙන්න පුළුවන්. එහෙනම් කිසියම් කුලක ටිකක් අපිට දීලා තිබුණොත් ඒගොල්ලන්ගේ සියලු අවයව එක්ක තවත් අවයව තියෙනවා නම් ඒ සම්පූර්ණ කුලකෙට කියන මොකක් කියලාද? සර්වත්‍ර කුලකය කියලා. දැන් ඕකට අපි පොඩි කාලේ ඉගෙන ගන්න වෙන රූප සටහන. මේ මෙන්න මෙහෙම වෙන රූප සටහනට දාන්න පුළුවන්. මේ බලන්න. ඔමේගා කියලා ඔහම දානවා මේ A කුලකය. කැපිටල් A කියලා දානවා. මේකේ අවයව මොනවාද? 1 2 3 කියලා දානවා. මෙතන B කුලකය. ඒතර මෙයාගේ අවයව 4 5නේ. ඔහම දැම්මා. ඊට පස්සේ අපිට ඉතුරු ටික මොනවාද? 6 7 මේකට දාත හැකිනේ. ඒතර මේ තියෙන්නේ මොකක්ද? සර්වත්‍ර කුලකය. ආලියන මෙහෙම විස්තරය ලියා ගන්න මේ විදිහට. සියලු අවයව ඇතුළත් කුලකය
සියලු අවයව ඇතුළත් කුලකය සියලු අවයව ඇතුළත් කුලකය සර්වත්‍ර කුලකයේ ලෙස සර්වත්‍ර කුලකයේ ලෙස අර්ථ දක්වනු ලැබේ. සර්වත්‍ර කුලකයේ ලෙස අර්ථ දක්වනු ලැබේ. උදාහරණ කියලා දාලා මෙන්න මේ ටික ලියනවද? A සහ B ලියන ඔමේගා කෙනෙක් ලියා ගන්න වෙන රූපයකට දාලා පෙන්නන්න. ඔය ටික සටහන් කරගන්න. ලිව්වද? වෙන රූපෙට දැම්ම නේද? ආලියන් ඊට පස්සේ ප්‍රධාන ඒ කියන්නේ අනුමාත්‍රකාවක් දාගන්න කුලක කර්ම. කුලක කර්ම. කුලක කර්ම. කියන්නේ ඒක අර්ථ මෙහෙම කුලක කර්ම යටතේ කුලක කර්ම යටතේ පහත දැක්වෙන එක් අනුමාත්‍රිකා පිළිබඳව පහත දැක්වෙන එක් අනුමාත්‍රිකා පිළිබඳව පහත දැක්වෙන එක් අනුමාත්‍රිකා පිළිබඳව අප විසින් අධ්‍යයනය කරනු ලැබේ. අප විසින් අධ්‍යයනය කරනු ලැබේ. පුතේ මේකේ පළවෙනි එක තමයි මම කියා දෙන්නේ අනුපූරකය ගැන. අනුපූරකය. අපි බලමු මේ අනුපූරකයක් කියන්නේ මොකක්ද කියන එක. මම මෙන්න මෙහෙම වෙන රූප සටහනක් අදිනවා. ඒතර ඔයාලට තේරුම් ගන්න ලේසි. වෙන රූප සටහනක් අදිනවා. මම මෙතන ලකුණු කරනවා A කියලා කුලකයක්. A කුලකයක්. එතකොට A කුලකයේ අනුපූරකය කියන්නේ මොකද්ද? පොඩි කාලේ කියා දෙන්නේ. Aට අයිති නැති කියන කොටසනේ. ඒ කියන්නේ මේ ප්‍රදේශෙනේ. Aට අයිති නැති. එතකොට අපි මේක සංකේතවත් කරනවා මොකද? A dash ඒකේ අනුපූරකය. එහෙම නැත්නම් AC කියලා දාන උපදේ සංකේතය. මේ C කියලා කියන්නේ මොකද්ද? කම්ප්ලිමන්ට් කියන එක. ඒකේ අනුපූරකය කියන එක. හොඳේ. AC අකුරක් තිබුණත් කමක් නැහැ. එහෙනම් මොකක් හරි A කියලා කුලකයක් ගත්තොත් එයාගේ අනුපූරකය කියන්නේ කවුද? Aට අයිති නැති කියන එක. එතකොට මම මෙහෙම සිංහල වචනෙන් ලිව්වොත් Aට අයිති නැති. ලියන්න මෙහෙම කිසියම් මාතෘකාව ලිව්වද අංක 1 කියලා දාන්න අනුපූරකය කියලා දාගන්න. අනුපූරකය කියලා දාගන්න. ඊට පස්සේ ලියන්න මෙහෙම කිසියම් කැපිටල් A කුලකයක් සැලකූ විට කිසියම් කැපිටල් A කුලකයක් සැලකූ විට කැපිටල් A කුලකට අයත් නොවන කොටස කැපිටල් A කුලකට අයත් නොවන කොටස කැපිටල් A හි අනුපූරකය ලෙස කැපිටල් A හි අනුපූරකය ලෙස කැපිටල් A හි අනුපූරකය ලෙස අර්ථ දක්වනු ලැබේ. කැපිටල් A හි අනුපූරකය ලෙස අර්ථ දක්වනු ලැබේ.
පුතේ වෙන් රූපේ අඳින්න ඕන. ඇඳලා සංකේතය දාගන්න ඕන A dash AC කියලා දාන්න ඕන. මේක සටහන් කරගන්න පාට කරන්නේ ටික. ලිව්වද? දැන් මං A dash කියන එක ඔය සිංහල වචනෙන්නේ අර්ථ දැක්වීමක් දුන්නේ නේද? ඕක ගණිතයෙන් අපිට අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට අනුපූරකය ගැන. ඒ අර්ථ දැක්වීම දැනගෙන ඉන්න ඕන. ඇත්තටම මේ අනුපූරකය කියන්නේ මේ පාට කරපු ටිකනේ. ඔය පාට කරපු ටික ප්‍රදේශයේ නම් කරනවා මම x අකුරකින්. x කියලා අවයවයක් දානවා. එතකොට මේ x වලින් නිරූපණය වෙන්නේ මේ අඳුරු කරපු කොටස. පාට කරපු ටික. එතකොට A ගේ අනුපූරකය අපිට මෙහෙම ලියන්න පුළුවන්. සංගල වරහනක් දාලා x කෙසේ දෙයත් x අවයවයක් ඔමේගා. මොකද්ද මේකේ තේරුම? x කවුරු වුණා x අයිති වෙනවා ඔමේගාට. ඔමේගාට අයිතිනේ x. x ඔමේගාට අයිති. ඊට පස්සේ කමාවක් දාලා ලියනවා x අවයවයක් නොවේ A ගේ. හැබැයි x කියන එක්කෙනා ඒට අයිති නැහැ. ඒතර අනුපූරකයක් ගණිතමය වශයෙන් අර්ථ දක්වන්නේ කොහොම? අර මම මුලින් දුන්නේ සිංහල වචනෙන් ඒට අයිති නැති කියලා. ඒකේ ගණිතමය අර්ථ දැක්වීම තමයි මේ තියෙන්නේ. එහෙනම් වෙන් රූපේ ළඟ මේකත් ලියාගෙන x කියලා අවයවයක් දාලා ඕකත් ඔහොම සටහන් කරගන්න. ලිව්වද ලියලිවරයි දෙක? එහෙනම් මේ බලන්න ඊට පස්සේ ඡේදනය ගැන කියා දෙන්නේ. පුතේ ඡේදනය ගුවහම ඔයගොල්ලෝ සංකේත දන්නවා මේ පැත්තට නේද? මේ සංකේතනේ. පුතේ මේ සංකේතය සඳහා සිංහල වචනයක් තියෙනවා. සහ හා කියන එක හොඳේ. මේ ඡේදන සංකේතයට සිංහල වචනයක් තියෙනවා. මේ සිංහල වචන ඒව දැනගන්න ඕන. නැත්නම් සම්භාවිතාව ගණන් හදන්න ගියාම කරදර වැටෙනවා. ඡේදනය කියන්නේ සහ හා කියන එක. එතකොට බලමු ඡේදනය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම එකක්. මම A කියලා කුලකයක් ගන්නවා 1 2 3 4. B කියලා කුලකයක් ගන්නවා 2 3 4 5. එතකොට මේ කුලක දෙකටම අයිති පොදු අවයව තියෙනව නේද? පොදු අවයව. අන්නේ පොදු අවයව අඩංගු කුලකෙට කියනවා ඡේදන කුලකය කියලා. එතකොට ඔහොම ගත්තට පස්සේ මම ලියනවා A ඡේදන B. එහෙනම් A ඡේදන B කියන්නේ පොදු අවයව සියල්ල ඇතුළත් කුලකය. එතකොට මොනවාද පොදු? 2 පොදුයි, 3 පොදුයි, 4 පොදුයි. අවබෝධයිද? ඡේදන කුලකය කියන්නේ ඕකට. දැන් මේක පළවෙනි උදාහරණ කියලා ගමු. ඊට පස්සේ මම තව උදාහරණයක් ගන්නවා. ඒක මම පැහැදිලි කරන්නේ වෙන් රූප සටහනකින්. වෙන් රූප සටහනක් අදින මේ විදිහට මේ ඔමේගා මෙයා කැපිටල් A මෙයා කැපිටල් B. එතකොට ඡේදනය කියන්නේ A සහ B කුලක දෙකටම අයිති පොදු කොටසනේ. එතකොට පොදු කොටස වෙන්නේ මෙන්න මේ ටික. මේ තියෙන A ඡේදන B සටහන් කර ගන්නටක් ගාලා පොඩල් වචන ලියලිමුද? අර්ථ දැක්වීම ලියන්නකො මෙහෙම. ඡේදනය කියලා දැම්ම නේද? සිංහල වචන ටික ලියුවනේ. ආලියන් යටි මෙහෙම.
කැපිටල් A සහ B කුලක දෙකක් සැලකුව විට කැපිටල් A සහ B කුලක දෙකක් සැලකුව විට කුලක දෙකක් සැලකුව විට එම කුලක දෙකටම පොදු අවයව වලින් සමන්විත කුලකය ඡේදන කුලකයේ ලෙස අර්ථ දැක්වේ. ඡේදන කුලකයේ ලෙස අර්ථ දැක්වේ. ඡේදන කුලකයේ ලෙස අර්ථ දැක්වේ. පැහැදිලිද? එහෙනම් වේගෙන් උදාහරණ 1 සහ උදාහරණ 2 වෙන රූපෙත් එක්ක ඕන මම ඊට පස්සේ ගණිතමය අර්ථ දැක්වීම දෙනවා. ඔය ටික ලියාගන්න. ලියවද? මේකේ ගණිතමය අර්ථ දැක්වීම බලමුද? මේ ඡේදන කෑල්ල ගැන කියන්නේ මෙහෙමයි හොඳේ. මෙතෙන්ට දානවා x කියලා අවයවයක්. ඡේදන කොටසට පාඩ කරපු ටිකට. පුතේ මේ බලන්න. a ඡේදන b කියලා කියන්නේ මෙන්න මෙහෙම. x කෙසේ දෙයත් x අවයවයක් ඔමේගා. ඒක අනිවාර්යයිනේ නේ. x කවුරු වුණත් x අයිති වෙනව කාටද? ඔමේගාට. ඊට පස්සේ ලියනවා x අවයවයක් කැපිටල් A සහ x අවයවයක් කැපිටල් B. මේ බලන්න. x අවයවයක් කාගේද? කැපිටල් A ගේ. ඊට පස්සේ x අවයවයක් වෙනවා කැපිටල් B ගේ. හැබැයි මතක ඇතුව මෙතන සිංහල වචනේ ලියන්න. මොකද්ද? ඡේදනේ හඳුන්වන සිංහල වචනේ සහ කියන කෙන්න ඕන. කමා දාලා අනම්මනම් කරන්න බෑ. x අවයවයක් A සහ x අවයවයක් B. මේක සටහන් කරගන්න. ලියන්න ඊට පස්සේ තුන්වෙනි එක මේලේ කියලා දාන්න සංකේතය ඔහම ලියා ගන්න මේකේ සිංහල වචනේ හෝ ඉස්සෙල්ලාම අපි අර්ථ දැක්වීම ලියලිමු ඊට පස්සේ පැහැදිලි කරගමු ලියන්න මෙහෙම කැපිටල් A කුලකයේ හෝ कैपिटल A कुलके हो कैपिटल B कुलके हो कैपिटल B कुलके हो कुलक දෙකටම හෝ අයත් අවයව කුලක දෙකටම හෝ අයත් අවයව අඩංගු කුලකය A මේල B ලෙස සංකේතෙත් එක ලියන්න මෙහෙම ලියා ගන්නකො A මේල B ලෙස අර්ථ දක්වනු ලැබේ බලන්න ඕගොල්ලෝ මේ පළවෙනි පොඩි උදාහරණය කැපිටල් A කියලා කුලකයක් ගන්නවා A B C B කියලා කුලකයක් ගන්නවා
මේ විදියට ඔය විදියට. එතකොට මට ඕන මේලය A මේල B හොයාගන්න. එතකොට A මේල B කියන්නේ මොකද්ද? මේ කුලක දෙකටම අයිති අවයව ඔක්කොම ලියන්න ඕනනේ. ඒක ලියන්න ඕන. එතකොට මොනවාද ඔක්කොම අවයව? A B C ලියලා ඊට පස්සේ මේකෙන් ගන්න වෙනවා D සහ E. ලියා ගන්න පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය ඔහම ලියන්න. එවද පුතේ වෙන රූපයකින් පැහැදිලි කරමු මෙහෙම. දෙවනි උදාහරණ විදිහට මේක ගමු. මම මෙහෙම වෙන රූපයක් අදිනවා. මෙන්න ඔමේගා. මෙයා A කුලකය, මේක B කුලකය. එතකොට A මේල B කිව්වහම දෙකටමයි තියෙන්නේ. එහෙනම් A ටික පාට වෙන්න ඕන. නවත්තන්න බෑ B ටිකත් පාට වෙන්න ඕන. ඔන්න A මේල B. චුට්ටක් අහගන්න හොඳ ළමයි වගේ. ඕකේ ගණිතමය අර්ථ දැක්වීම බලන්න. මං x අකුරක් දානවා මෙහෙම. x අකුරක් දාගන්න මේ අඳුරු කරපු මුළු කොටසම x වලින් පෙන්නන්නේ හොඳේ. අඳුරු කරපු ඔක්කොම කොටස. එතකොට මම ලියනවා මෙහෙම. A මේල B සමානයි x කෙසේ දෙයත් x අවයවයක් ඔමේගා. අනිවාර්යෙන් ඒක ලියන්න ඕන. x අයිති ඔමේගාට. ඊළඟට x අවයවයක් a. x කියන එක කෙනා ඊට අයිති. හෝ කියලා එන්න ඕන වචනේ. x අවයවයක් b. ඔහම එන්න ඕන. දැන් ඡේදනයේදී ආවේ මොකද්ද? මෙතන සිංහල වචනේ සහ. මේකෙදි හෝ කියන වචනේ එන්න ඕන. ලකුණු කරගන්න එක. උදාහරණ දෙකේ අර්ථය ගණිතමය අර්ථ දැක්වීමත් ඔහම ලියා ගන්න. එවද ටික හරිද? එහෙනම් යමු ඊළඟ එකට අංක 4 නේද? අංක 4 සාපේක්ෂ අනුපූරකය කියලා දාගන්න. සාපේක්ෂ අනුපූරකය. සාපේක්ෂ අනුපූරකය. පුතේ ඔන්න හොඳ වටින කොටසක් බලා ගන්න. විභාග ගණන් හදනකොට හැමතිස්සෙම එන කොටසක්. මම මේක කැපිටල් A කියලා දානවා. මේක B කියලා දානවා. මේ සාපේක්ෂ අනුපූරකය කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ පාඩ කරන දිහා බලන්න මේ ප්‍රදේශයේ. මේ පාඩ කරපු ටික. මේ පාඩ කරපු ටික සිංහල වචනෙන් කිව්වොත් මෙන්න මෙහෙම කියද හැකි නේද? A ට අයත් B ට අයිති නැති. දැන් මේක මම කියනවා මෙහෙම. A ට අයත් B ට අයිති නැති. A ට අයත් B ට අයිති නැති. ඕක තමයි ඔය සාපේක්ෂ අනුපූරක කියන්නේ. A ට අයිති වෙනවා B ට අයිති නැහැ. ඕකේ ගණිතමය සංකේත මෙහෙම. A ට අයිති හැබැයි B ට අයිති නැහැ. A ඡේදන B dash. තව විදියකින් කිව්වොත් A ඍණ B. එහෙම කියන්නත් පුළුවන්. A ඍණ B කියන එකේ අදහස A රවුමෙන් B ට අයිති පංගුව ගලවලා අයින් කරන්න ඕන. නේද?
මේ A කියන මුළු රවුමෙන් B ගේ පංගුව අයින් කරන්න ඕනේ. ඉතුරු වෙන්නේ මේ අඳුරු කර ප්‍රදේශය. ඔය සාපේක්ෂ අනුපූරකය. මේ සාපේක්ෂ අනුපූරකය ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. එහා පැත්තෙන් ලියන්නත් පුළුවන්. මේ විදිහට. මෙන්න මේ අඳුරු කරපු කොටස බලන්න. මෙයාව ගන්නම් මම මෙහෙම එළියට. මේ තියෙන්නේ B ට අයත් A ට අයිති නැති. එහෙම නේද? B ට අයත් A ට අයිති නැති. ඒතර අපිට ඕක ලියත හැකි B ඡේදන A dash. එහෙම නැත්නම් B ඍණ A. ඕක තමයි සාපේක්ෂ අනුපූරකය කියලා කියන්නේ. තව කෙටි වචනයක් තියෙනවා. මේකට තව වචනයක් තියෙනවා. A පමණ. A පමණක් කිව්වහම මේ ටික නේද? B වගාව ගන්න බෑනේ. A විතරයි. A පමණක් කිව්වහම තනිකර මේ රවුම ඉති වෙන්නේ නැහැ. මොකද මේ රවුම ගත්තොත් B ගේ කොටසකුත් ඒකේ තියෙනවා. A පමණක් කිව්වොත් මේ අඳුරු කරපු කොටස විතරමයි. ඒ නිසා මේක කෙටියෙන් මෙහෙමත් කියත හැකි. A පමණක්. මොකද අපිට වෙන රූප සටහන ඇඳලා සම්භාවිතාව ගණන් හදන්න තියෙන පාස් පේපර්ස් හොඳේ. එතකොට මේ සියලු තියරි ඔයාලට පැහැදිලි වෙයි පාවිච්චි කරන්න වෙනවා. මේ ටික තියෙනවා මේක O level තමයි. පොඩ්ඩක් මුලින් අහගෙන ඉන්නකොට මේක කම්මැලි වගේ. නමුත් සම්භාවිතාව ගාන අමාරුයි. ඒ අමාරු ගාන ලියන්න ගියාට පස්සේ මේ ටික පිළිවෙලට එන්න ගත්තට පස්සේ ඔළුවට ලියා ගන්න ලේසියි. ඒ නිසා මේ ටික අත්‍යවශ්‍ය වෙන්නේ. නැත්තම් මාත් මේක එච්චර ආසාවෙන් ගන්නව නෙමෙයි. හොඳේ? නමුත් මේ ටික හරියට ඔළුවට වද්ද ගත්තේ නැත්නම් අමාරු ගණන් ටික හදාගන්න අමාරු වෙනවා. ඒතර මේක අපිට ලියද හැකි මොකක් කියලාද? B පමණක් කියලා. B පමණක්. පුතේ සාපේක්ෂ අනුපූරක කියලා දාලා වෙන රූපය අදින්න. හරිද ලිව්වද? මේ අපි එහෙනම් පොඩ්ඩකට මෙහෙම වැඩක් කරමුද? මේ A ඡේදන B dash සඳහා ගණිතමය අර්ථ දැක්වීමක් ලියමු. ඒතර එහා පැත්තේ එක්කෙනාට ඕනේ නැහනේ. දෙකක් ලියන්න ඕනේ නැහනේ. මේ බලන්න. ඔයා ලියන්න එපා. පොඩ්ඩක් බලා ගන්න. A ඡේදන B dash. ඕකට මම ගණිතමය අර්ථ දැක්වීමක් දෙන්න හදන්නේ. මේකේ තව සංකේතයක් A ඍණ B. ඒතර මෙයා නේද මේ x කැල්ල මේක නේද? x කියලා ඔහම නම් කරන්න වෙනවා. අපිට මෙහෙම ලියද හැකියි. x කෙසේ දෙයත් x අවයවයක් ඔමෙගා. ඉන්පස්සේ මොකද වෙන්නේ? මේ බලන්න x අවයවයක් a x අවයවයක් a ඡේදන ලකුණ සහ කියලා එන්න ඕන. x අවයවයක් නොවේ b ගේ. b dash නේ. b ට ඉදි වෙන්න බෑ. එතකොට බලන්න මේ ඡේදන ලකුණ ආපු ගමන් මම එතෙන්ට සහ කියලා දැම්මා. ලියන්න උතන යටින් සාපේක්ෂ අනුපූරකය සඳහා ගණිතමය අර්ථ දැක්වීමක් පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කරමු. පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කරමු. ඔක ලියාගන්න.
ඊට පස්සේ ලියාගන්න ස්පෙෂල් නෝට් කියලා දාගන්න අවසර. ස්පෙෂල් නෝට් කියලා දාන්න. ස්පෙෂල් නෝට්. ලියන්න ඒක ඇරද විස්තරයක්. කුලක සම්බන්ධ නියම පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. කුලක සම්බන්ධ නියම පිළිබඳව මෙහිදී අධ්‍යයනය කරනු ලැබේ. පුතේ පළවෙනි එක මේකට කියන පුතේ න්‍යායදේශ නියමය. ලියන්න පළවෙනි එක න්‍යායදේශ නියමය. න්‍යායදේශ නියමය. න්‍යායදේශ නියමය. මොකක්ද දන්නවද න්‍යායදේශ නියමය කියන්නේ? A ඡේදන B සමාන වෙනවා කාටද? B ඡේදන ඊට. දෙන්න දෙපැත්ත මාරු කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මේලය සම්බන්ධව ලියන්න පුළුවන් මෙහෙම. A මේල B සමාන වෙනවා B මේල ඊට. ලියා ගන්න ඕක. න්‍යායදේශ නියමයේ යටතේ ඔය දෙක ලියා ගන්න. න්‍යායදේශ නියමය. ලියන්න ඊට පස්සේ දෙවෙනි එක ද මෝගන් නියමය. මේ ගණිතඥයෙක්ගේ නමක්. මෝගන් කියන ගණිතඥයාගේ නම තියෙන්නේ. හොඳේ. මෝගන් නියමය. මේ බලන්න. සම්භාවිතාවේදී මෝගන් නියමය දන්නේ නැතුව සම්භාවිතාව ගණන් හදන්න බෑ වගේ. ඒ තරම් මේක ජනප්‍රියයි. හොඳේ. මෝගන් නියමය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන සම්භාවිතාව ගණන් හදන්න ගියාට පස්සේ. මේ මෝගන් නියමය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මෙන්න මෙහෙම ක්‍රම දෙකක්. A dash ඡේදන B dash. A dash ඡේදන B dash. ඔය මෝගන් නියමය දාන්නේ අනුපූරකම සිද්ධි දෙකක් සඳහා. එතකොට A dash ඡේදන B dash සමාන වෙනවලු A මේල B ගේ dash එකට. A මේල B ගේ dash වලට. දැන් ඔයා හයි කොහොමද සර් එහෙම වෙන්නේ කියලා මම පොඩි උදාහරණයක් අරගෙන ඇත්තටම එහෙම වෙනවා කියලා මම ඔයාලට සාධනය කරලා පෙන්නනවා. හොඳේ. පොඩි සාධනයක් කරලා පෙන්නන විශ්වාසය ඇති වෙන්නේ. නමුත් සාධනය දැනගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. ඊන් පස්සේ A dash මේල B dash තිබුණා. A dash මේල B dash මේක සමාන වෙනවා A ඡේදන B ගේ සම්පූර්ණකයේ dash වලට. එහෙනම් මෝගන් නියමය කියන්නේ සම්භාවිතාවේ ජනප්‍රියම නියමයක්. හොඳේ. ඒතර ඒක ඔළුවට දාගන්න ඕන ඔයා. අනුපූරක සිද්ධි දෙකක් දැම්කොත් සම්භාවිතාව ගණන් හදනකොට කාව මතක් කරගන්න ඕනද? මෝගන්ව මතක් කරගන්න ඕන. එහෙනම් A dash ඡේදන B dash આવොත් කාට සමානයිද? A මේල B ලියලා ඒකේ dash එක. A dash මේල B dash આવොත් A ඡේදන B ලා A ඡේදන B ලියලා ඒ සම්පූර්ණකේ dash එක ගන්න ඕන. පොඩි උදාහරණකින් මම පොඩ්ඩක් සාධනය කරලා පෙන්නනවා. ඔහොමම හොඳේ. විශ්වාසය ඇති කරගන්න ඊට පස්සේ ලියන්න. මේ බලන්න. A dash ඡේදන B dash සමානයි A මේල B ගේ dash බව පෙන්වීම. මෙහෙම කරමු. පොඩි වෙන රූපයක් මම අඳිනවම. මේ කොමේක. මෙයා කැපිටල් A. මේක B. වෙන රූපයක් ගන්න. මේකට අවයව ටිකක් දාන්නම් 1 2 3 4. ඔන්නෝම අවයව ටිකකුත් දැම්මා. දැන් ඔයාලා මට කියන්න මම ඔප්පු කරන්න ඕන මේ පැත්තට සමානයි කියලානේ. මේ දෙන සමානයි කියලා ඔප්පු කරන්න ඕන. A dash කියන්නේ කවුද? දැන් ඔයා දන්නවා වැඩි.
A dash කියන්නේ ඒට අයිති නැතිනේ. කවුද පුතේ? 3යි 4යිනේ. 3යි 4යි දැම්ම මෙතෙන්ට. B dash කියන්නේ කවුද බලන්න? B dash කියන්නේ B ට අයිති නැති. B ට අයිති නැති කවුද? 1යි 4යි. 1යි 4යි ගන්නවා. 1යි 4යි. දැන් අපිට ඕන වෙන්නේ කවුද? A dash ඡේදන B dash නේ. මෙන්න පොදු ටික ගන්නවා. A dash ඡේදන B dash. පුතේ මුන් දෙන්නගේ ඡේදනය කවුද? 4 නේද? 4. එතකොට එහෙම 4 ආවොත් මම පාට කරන්නේ මේ කොටස. මේ 4ට අයිති කොටස මට පාට කරලා පෙන්වන්න පුළුවන් වාට. පැහැදිලිද? ඉන් පස්සේ මම ගන්නවා A මේල B ගේ ඩෑෂ්. මේ බලන්න මේ සුළු කිරීම. A මේල B කියන්නේ කවුද කියන්නේ ඉස්සෙල්ලාම? A මේල B ගේ අවයව ටික කියන්නේ A ටයි B ටයි අයිති ඔක්කොමනේ. 1 2 3. 1 2 3. මට ඕන A මේල B ගේ ඩෑෂ් එක නේද? කවුද කියනකො අවයවය? 1ට 2ට 3ට අයිති නැති 4නේ. මෙතන 4ක් එනවා. එහෙනම් වැඩේ සමානයි නේද දෙන්න? 4 කියන්නේ ඊට පස්සේ මේ ටිකනේ පාට වෙන්නේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් A dash ඡේදන B dash සමාන වෙනවා කාටද? A මේල B ගේ dash වලට. අවබෝධයිද? එහෙනම් ලියන අංක 2 ද මෝගන් නියම කියලා දාන්න මේ ටික සටහන් කරගන්න. මෝගන් නියම දෙකක් දුන්න මෙහෙම ඉදිරිපත් කරා. මේ එකක් ඔප්පු කරගන්න. ස්පීඩ් ලියන්න. වේගෙන් ලියන්න. ලිව්වද? මේක සාධනේ මතක තියාගෙන ඉන්න ඕන වැඩක් නෙමේ. ඔයාලට පොඩ්ඩක් විශ්වාසය ඇති වෙන්න කරපු වැඩක් විතරයි. ඒතර මෝගන් නියමය හරි නේද? මෙන්න තුන්වෙනි එක. තුන්වෙනි එකේදී ඔයාලට මම කියා දෙන සර්වසාම්‍ය න්‍යාය. සර්වසාම්‍ය නියම. ලියා ගන්න පුතේ. සර්වසාම්‍ය නියම. මේ බලන්න. මේකේ කිහිපයක් තියෙනවා පුතේ උගන්වන්න. කිහිපයක් දැනගන්න ඕන. ඒ ඡේදන අභිශූන්‍ය. ඒ කුලකයයි මොකක් හරි ඒ කුලකයකුයි අභිශූන්‍ය කුලකය අතර ඡේදනයක් ගන්නවා. උත්තරේ අභිශූන්‍ය කුලකයමයි. සමහර වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන් කොහොමද සර් එහෙම වෙන්නේ කියලා. ටක් ගාලා මොකක්ද දන්නවද කරන්න ඕන?
පොඩ්ඩක් අවයව කීපයක් දාලා බලන්න මේ. ඒ කියන්නේ දෙක කියලා දාන්න. අභිශූන්‍ය කුලකය කියන්නේ මොනවාද? මුකුත් නැහනේ. මුකුත් නැහනේ. එහෙනම් මුන් දෙන්නගේ ඡේදනය ඕනනේ. මුන් දෙන්නගේ ඡේදනය ගන්න ගියාම පොදු අවයව බලන්න ඕනේ නේද? පැහැදිලිද? පුතේ මේ දෙන්නට පොදු අවයව තියෙනවද? පොදු ඒවා තියෙනවද? නැහනේ. පොදු ඒවා නැහැ කියන්නේ මේ මුකුත් නැහැ. අවයව නැහැ මුකුත්. එහෙනම් අභිශූන්‍ය වෙනවා. ඒතර මට කියා ගන්න ඕන දේ මෙහෙම එකක්. ඒතර මට ඔයාලට කියන්න ඕන දේ කිසියම් කුලකයක් සහ අභිශූන්‍ය කුලකයක් අතර ඡේදනයක් ගන්න ගියොත් පොදු අවයව හොයන්න ගියොත් කිසිම අවයවයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අභිශූන්‍යයි. රෝග පළවෙනි එක. ඊට පස්සේ මේකේ දෙවෙනි අවස්ථාව බලන්න. ඒ මේල අභිශූන්‍ය සමාන වෙනවා ඊට. ඒ මේල අභිශූන්‍ය බලන්න වෙන හැටි මේකෙම බලාගත හැකි. දැන් ඒ කුලකේ මේ දින අභිශූන්‍ය කුලකය. ඒතර මම ලියනවා මේ විදිහට. ඒ කුලකය කියන්නේ 1 2 අභිශූන්‍ය කුලකය කියන්නේ මුකුත් නෑ අවයව. මොකක්ද මේලය කියන්නේ? අවයව වල එකතුව නේද? දෙන්නගෙම එකතුව ගන්න එපාය. එහෙනම් මෙතනින් 1 2 ගන්නවා මේකේ මුකුත් නෑ. එහෙනම් කාටද සමාන වෙන්නේ? ඊට සමාන වෙනවා දැක්කද? එහෙනම් ওই දෙක ලියන්න. සර්වසාම නියම කියලා දාලා ලිව්වද? තුන්වෙනි එක බලමුද? සර්වසාම නියමයේ අර තුන්වෙනි එක මෙන්න මෙහෙම. ඒ ඡේදන ඔමේගා ඒට සමානයි. ඒ කුලකයයි නියදි අවකාශය අතර ඡේදනය ගත්තොත් කාට සමානයිද? ඒට සමානයි. මේ වෙන හැටි පෙන්නන්නම්. ඔමේගා කියලා කියන්නේ අපේ සර්වත්‍ර කුලකයනේ. ඒතර සර්වත්‍ර කුලකෙ මෙහෙම ලියනවා 1 2 3 4 කියලා හිතමුකෝ. මුළු අවයව ඕක. ඒ කුලකය කියන්නේ මෙන්න මෙහෙම එකක්. 1 2 3 කියලා හිතන්න. දැන් ඔයා ඡේදනය ගන්න. මේ දෙන්නගේ ඡේදනය. ඡේදනය ගත්තොත් එන්නේ මොකද? 1 2 3. නැවත කාට සමානයිද? ඒට සමානයි. අවබෝධයිද? ඊට පස්සේ තව එකක් තියෙනවා මේ අන්තිම එක. සර්වත්‍ර කුලකයේත් එක්ක මේලේ ගන්නවා. ඒ මේලේ ඔමේගා. ඒතර මේලය කියන්නේ මේ දෙක එකතුව. මේ දෙන්නක එකතුව. මම සමානයි කියලා දානවා ඔමේගාට. ඔමේගාට සමාන වෙන එකතුව. ඔයායි කොහොමද සර් එහෙම වෙන්නේ කියලා බලන්නකෝ. මේ දෙක එකතුව ගන්න ගියොත් මේ බලන්න. උදේ මේ දෙන්නගේ එකතුව ගන්න ගියොත් මොකෝ වෙන්නේ? මුන් දෙන්නගේ එකතුව ගන්න ඕන. 1 ගන්න ඕන, 2 ගන්න ඕන, 3 ගන්න ඕන. ආයිත් 1 ගන්නවා, 2 ගන්නවා, 3 ගන්නවද? නෑ. කුලකවල අවයව එකතු කරනකොට එක අවයවයක් එකතු කරන්නේ එක සැරේයි. හොඳේ? ඒ නිසා මෙන්න මෙහෙම එන්න. 1 2 3 ගමු. ආයිත් 1 2 3 ගන්නේ නැහැ. ඊට පස්සේ ගන්න කවුද? 4. එතකොට කාට සමානයිද මේක? ඔමේගාට සමාන වෙනවා. ලියාගන්න මේ දෙක සර්වසාම නියම.
ඉවද. තව එකක් තියෙනවා. විඝටන නියමය. සම්භාවිතාව ඉගෙන ගන්නවා නම් විඝටන නියමය අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මේක වැදගත්. විඝටන නියමය කියලා කියන්නේ මේ වරහන් ප්‍රසාරණය කියන එක කුලකවලදී වරහන් ප්‍රසාරණය කරන විදිය ගැන මේ පැහැදිලි කරන්නේ. පුතේ පළවෙනි එක තමයි මෙහෙම තිබුණොත් A ඡේදන B මේල C මේක ප්‍රසාරණය කරන්න දැනගන්න ඕන ඕගොල්ලෝ. මේක ප්‍රසාරණය. මේ වරහන් වැඩි කරන්නේ කොහොමද දන්නවද? A ඡේදනනේ තියෙන්නේ. A ඡේදන. A ඡේදනගෙන් වරහන ඇතුළට වැඩි කරන්න ඕන. එහෙනම් පළවෙනි පදේ ඉන්නේ A ඡේදන B කියලා. A ඡේදන B. A ඡේදන B. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනව නේද මේලේ ලකුණක්. මේලය. මේක ආවට පස්සේ මේලය කියලා දාලා මෙන්න මේ මේලය කියන එක මෙතෙන්ට එනවා. ඊළඟ පදේ වැඩි කරන්නේ මෙහෙම. A ඡේදන C. A ඡේදන C. අන්න එහෙම වැඩි කරන්න ඕන. ඔන්න ඔය වැඩි කරන සිස්ටම් එකට අපි කියන මොකක් කියලාද? විඝටන නියමය. අවබෝධයිද? එන වැඩි කරන්නේ කොහොමද? A ඡේදන B කියලා වැඩි කරන්න ඕන. ඊට පස්සේ මේ මැද තියෙන මේලේ ලකුණ එනවා. A ඡේදන C කියලා වැඩි කරන්න ඕන. තව එකක් තියෙනවා මේ විදියට. මේ ගොයා මට උදව් කරන්න. A මේල B ඡේදන C. කියන්නේ කොහොමද වැඩි කරන්නේ? ඇතුළට වැඩි කරන්නේ කාගෙන්ද? A මේල වලින් වැඩි කරන්නේ. එන මෙහෙම එන්නේ. A මේල B ඊට පස්සේ මේ ඡේදන ලකුණ මෙතෙන්ට ගේන්න ඕන. ඔන්න ඒක දැම්මා. ඊට පස්සේ A මේල C. A මේල C. ඕකට කියනවා විඝටන නියමය කියලා. පැහැදිලිද? ඔය ටික දැනගන්න ඕනේ. කුලක සම්බන්ධව දැනගන්න ඕන ඔය ටික. ඔය ටික දන්නවනම් සම්භාවිතාවේදී ගාන හදන්න කියලා කුලක නිසා වැඩේ අප්සෙට් වෙන්නේ නැහැ. කිසිම විදිහකින් අප්සෙට් වෙන්නේ නැහැ. අහන්න පුළුවන් හැම පැත්තකටම හිර වෙන කුලක මතක් කරලා සාරාංශ කරලා උතන තියෙනවා. ටක් ගාලා මේක ලියාගන්න විඝටන නියමය.